වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකින් දැත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්. මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල. තමන් ඉදිරියෙන් බව ට්‍රම්ප් සහ බයිඩන් පවසද්දී ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල පමාවේ. ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට. අමරිකාවේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? ඉන්ටර්නල් මැදිහත්වීම් වලට බයිඩන් ගොඩක් දුරට සම්බන්ධ වෙන්න පුළුවන්. ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කවුරු ජනාධිපති වුණත්. මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12,000 පසු කරද්දී බොරැල්ල පොලිසියේ තවත් 41 දෙනෙකුටත් කොරෝනා. මාර්ගයේ රාජකාරී කරන පොලිස් ස්ථානවල රාජකාරී කරන නිලධාරීන්ගෙන් කිසිවෙකුගෙන් ආසාදිතයින් බිහි වෙන්නේ නැහැ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කෙරේ. රට විවෘත කර තැබීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ජනපති පහදයි. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. දවසේ පොතින් අද අවධානය යොමු කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයට. දවසේ පුවත. අමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවමත් සිදුවන අතර ප්‍රාන්ත 9ක ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම ජනතාව හමුවේ ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණයෙන් ජය ලබන්නේ Taman බවයි. මේ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වංචනික බව පවසමින් දැනට සිදු කෙරෙන ඡන්ද ගණනය කිරීම නවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. අමරිකාවේ ඉදිරි සිව්වසර සඳහා වන නායකත්වය තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රාන්ත 50ක් අතුරින් ප්‍රාන්ත 41ක ඡන්දය මේ වන විට ගණනය කර අවසන්. එම ප්‍රතිඵල අනුව ප්‍රාන්ත 23ක ජය හිමි වී ඇත්තේ රිපබ්ලිකන් පාක්ෂික වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි. ඩෙමොක්‍රැටික් පාක්ෂික ජෝ බයිඩන්ට එම ප්‍රාන්ත 41 අතුරින් හිමි වී ඇත්තේ ප්‍රාන්ත 16ක ජයක් පමණයි. කෙසේ වෙතත් ලොව සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණයේ තීරණාත්මක බලවේගය වන්නේ ඡන්ද විද්‍යාල පදනම් කරගත් ප්‍රතිඵලයයි. ඒ අනුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ප්‍රාන්ත 50ක් පදනම් කරගත් ඡන්ද විද්‍යාල 538න් එක් අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 270ක බහුතරයක් Taman සතු කරගත යුතු වෙනවා. ඒ අනුව ඡන්ද විද්‍යාල පදනම් කරගත් ක්‍රමවේදයේදී කැපී පෙනෙන බලපෑමක් සිදු කළ හැකි ප්‍රාන්ත ලෙස සැලකෙන කැලිෆෝනියා, වොෂින්ටන්, නිව්යෝර්ක් මෙන්ම ඉලිනොයි යන ප්‍රාන්තවල ජයග්‍රහණය තහුරු කරගත්තේ ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් වීම විශේෂත්වයක්. විදේශ වාර්තාවන්ට අනුව ඡන්ද විද්‍යාල 538ක් අතුරින් 224ක් හිමි කරගත් ජෝ බයිඩන් දැනට ජනාධිපතිවරණයේ පෙරමුණගෙන සිටින අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමි වෙත්තේ ඡන්ද විද්‍යාල 213ක් පමණයි. ඒ අතරට ටෙක්සාස්, ෆ්ලොරිඩා වැනි තීරණාත්මක ප්‍රාන්තද වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජය හිමි කරගත් ඇරිසෝනා සහ නිව් හැම්ෂයර් යන ප්‍රාන්තවල මෙවර ජය හිමි කරගෙන ඇත්තේ ජෝ බයිඩන්. පොලිස් අත්තරංගුවේ සිටියදී නිරායුධ කළු ජාතික තරුණයෙකුගේ ගෙලසිර කර මරා දැමීමේ සිදුවීම වාර්තා වූ මිනෙසෝටා ප්‍රාන්තයේ ලක්ෂ 16කට අධික පිරිසක් ජෝ බයිඩන්ට පක්ෂව ඡන්දය භාවිත කර තිබීම විශේෂත්වයක්. We believe we're on track to win this election. We knew because of the unprecedented early vote and the mail-in vote that it's going to take a while. We're going to have to be patient until the hard work of tallying the votes is finished. We believe one of the nets has suggested we've already won Arizona, but we're confident about Arizona. That's a turnaround.
We also just called it from Minnesota, and we're still in the game in Georgia, although that's not one we expected. And we're feeling real good about Wisconsin and Michigan. You know, we could know the result as early as tomorrow morning. It's not my place or Donald Trump's place to declare who's won this election. That's the decision of the American people. Keep the faith, guys. We're going to win this. Thank you, thank you, thank you. කෙසේ වෙතත් මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපතිවරයා දවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. To me, this is a very sad moment. This is a fraud on the American public. This is an embarrassment to our country. We were getting ready to win this election. Frankly, we did win this election. This is a major fraud in our nation. We want the law to be used in a proper manner. So we'll be going to the U.S. Supreme Court. We want all voting to stop. We don't want them to find any ballots at 4 o'clock in the morning and add them to the list. Okay? අමරිකානු ජනාධීපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමග ඔහුට විරෝධය දක්වමින් වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා. ලොවසු පිරිබලවතා තේරීම වෙනුවෙන් පැවැත්වෙන අමරිකානු ජනාධීපතිවරණයේ තවත් තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක් වන පෙනිසිල්වේනියා, මිචිගන් සහ ජෝර්ජියා ඇතුළු ප්‍රාන්ත 9ක ඡන්දය තවමත් ගණනය කර අවසන් නැහැ. එම ප්‍රාන්තවල මනාප මත අමරිකාවේ නව ජනාධීපතිවරයා කවුරුන්ද යන්න තීරණය වනු ඇති. කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත්වීමට නියමිත ප්‍රාන්ත 9 අතුරින් ප්‍රාන්ත 5ක ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා. එසේ වුවහොත් මෙවර ජනාධීපතිවරණයෙන් ජය ලබන ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනාධීපති ධුරයට පත්වනු ඇති. මෙවර පැවති ජනාධීපතිවරණය ඉතිහාසගත වන්නේ ගෙවුණු සියවසක කාලයේදී අමරිකාවේ වැඩිම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් සටහන් වන ජනාධීපතිවරණය ලෙසයි. යම් හේකින් ඩිමොක්‍රටික් අපේක්ෂක 77 හැවිරිදි ජෝ බයිඩන් අමරිකාවේ 46 වැනි ජනාධීපතිවරයා ලෙස තේරීපත් වුවහොත් අමරිකානු ඉතිහාසයේ ජනපති ධූරයක දිවුරුම් දෙන වයස්ගතම පුද්ගලයා වන්නේ ඔහුයි. එසේම වසර 28කට පසු බලයේ සිටින ජනාධීපතිවරයෙකු පරදා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු ලබන ජයක් ලෙස එය ඉතිහාසයේ සටහන් වනු ඇති. මේ අතර අමරිකානු උපජනාධීපතිවරණය සඳහා තරඟවන්න ඉන්දිය සම්භවයක් සහිත ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස්ට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් ඇයගේ මව උපන් ඉන්දියාවේ තමිල්නාඩුහි වැසියන් පුද පූජා පවත්වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලෝක දේශපාලනයට මෙන්ම ආර්ථිකයටද ඍජු බලපෑම් එල්ල කරන අමරිකානු ජනාධීපතිවරණය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයට කෙබඳු බලපෑමක් එල්ල කරයිද? ශ්‍රී ලංකාව වැනි රටකට ඩයස්පෝරාව විසින් ගෙන යන ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් බයිඩන් යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ටර්නල් මැදිහත් වීම වලට බයිඩන් ගොඩක් දුරට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ට්‍රම්ප්ගේ කාල සීමාවේ මෙවැනි ඉන්ටර්නල් ඉන්ටර්ෆියරන්ස් තිබුණ නැහැ. මේ විදේශ ප්‍රතිපත්තිය සමබරව තබා ගන්න අපිට අවශ්‍යතාවය තිබුණත් ඕන් අපිට සමබරතාවය තබා ගන්න ලබා දෙයිද කියන ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕනේ. මම හිතන්නේ කවුරු ජනාධිපති ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. කෙසේ වෙතත් බලයට පත්වන ජනාධීපතිවරයාගේ ප්‍රමුඛ අවධානය අමරිකාව මුහුණ දී සිටින ගැටලු වෙත යොමු නැති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පෙන්වා දෙනවා. 930 ගණන් වලට පස්සේ ඇමරිකාව මුහුණ පාන විශාලම ආර්ථික අර්බුදයේ ඉදිරියේ තමයි මේ රට තියෙන්නේ. ඒ වගේම ලෝකයේ දැනට කොවිඩ් ප්‍රශ්නය නිසා ජීවිත නැති වෙලා තියෙන වැඩිම සංඛ්‍යාව මේ රටේ තියෙනවා. මේ අර්බුද කෙරේ තමයි ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ කවුරු ජයග්‍රහණය කරා. ඒ අයගේ ආර්ථික ප්‍රශ්න විසඳගත්තේ නැත්නම් අපේ අපනයන වලට ලොකු අභියෝගයක් ඇති වෙනවා. ඒ වගේම ණය ප්‍රශ්න විසඳා ගන්නට අවශ්‍යයි. ඒකට ජාත්‍යන්තර සංවිධානවල ඒ ව්‍යුහයේ වැදගත් මූලික වෙනවා. ට්‍රම්ප් නැවත පත් වුණොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ ජාත්‍යන්තර ව්‍යුහයන් යම් ප්‍රමාණයකට දුර්වල වෙයි කියලා. අපි අනිත් පැත්තෙන් මතය කරගන්න අපි බොහොම පොඩි රටක්. බොහෝ දුරට ඉන්දියාවත් එක්ක කරන ගනුදෙනු වල අතුරු ප්‍රතිඵලයක් හැටියට තමයි ලංකාව ගැන අමරිකානු ඒවා තීරණය වෙන්නේ. දවසේ පුවත වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 41 දෙනෙකුට COVID-19 වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක්. මේ අතර මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද 12,000 සීමාව ඉක්මවා ගියා.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් අද COVID-19 ආසාදිතයන් 274 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 267 දෙනෙකු ආශ්‍රිතයින් වශයෙන් සහ 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඊයේ ආසාදිතයන් 409 දෙනෙකු වාර්තා වුණා. ඒ ආශ්‍රිතයන් 401 දෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් 8 දෙනෙකු වශයෙන්. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8540ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එය 146ක්. ඒ අතරින් 21ක් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ජාල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. මීගමුවෙන්ද ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 122ක්. ඒ අතරින් 20 දෙනෙක් කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 47ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 12ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 12ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 7 දෙනෙකු ඊයේ වාර්තා වුණා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 12018ක්. සුවය ලැබූ COVID ආසාදිතයන් ගණන 5858ක් ලෙස සටහන් වන අතර තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6137ක්. ඊයේ වාර්තා වෙච්ච නිවසේදී ශෝෂණ ආබාධ සහිතව මිය ගිය මරණ දෙක අපිට යම්කිසි විදියකින් ඉඟියක් ලබා දෙනවා. දැඩි අවධානමක් තියෙන ප්‍රදේශවල ඉන්න කෙනෙකුට ශෝෂණ ආබාධයක් එනවා නම් උණ කැස්ස සෙම්ප්‍රදේශියාව උගිර අමාරු වගේ දෙයක් ඒ වගේ කෙනෙක් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. ඒකේ වැදගත්කම දේ තමයි ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් කෙනෙකුට පුළුවන් 1999 කියන දුරකථන අංකයට කතා කරලා වැඩි උපදෙස් ලබා ගන්න තමුන් කල යුත්තේ කුමක්ද කියලා. එහෙම නැත්නම් ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තයාට තමුන්ගේ තියෙන රෝග ලක්ෂණ පිළිබඳ දැනුම් දීම සුදුසුයි. යම් කිසි විදියකින් රෝහලට යනවා නම් තමුන්ගේම පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයක් භාවිතා කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම COVID-19 රෝගය කියන්නේ හංගන්න ඕන නැත්නම් පිළිකවුල් කරන්න ඕන ලැජ්ජ වෙන්න ඕන රෝගයක් නෙවෙයි. මේ ලෝකේ රාජ්‍ය නායකයන්ට උනත් හැදිච්ච වෛරස් රෝගයක්. ඒ නිසා තමුන්ගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම නැත්නම් තමුන් COVID-19 රෝගී ආසාදිතෙක් ආශ්‍රය කරලා තමුන් ඒ රෝගී ආශ්‍රිතෙක් කියලා දන්නවා නම් එය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දන්වන්න. මේ අතර ආසාදිතයන් වාර්තා වීම සිතියම් ගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. වාර්තා වෙන රෝගීන් ලංකාවේ එක සිතියමකට අරගෙන ඇයි පෙන්වන්න බැරි? දැන් අපි මාසයක් තිස්සේ මේක කියනවා. තාම වෙන්නේ නැහැ. මේකමයි අපි සිතියම දිහා බලන්නේ නෙමෙයි මේ යෝජනා කරන්නේ. සිතියම දිහා බලලා රටේ අවදානම කොහෙද තියෙන්නේ? කොයි ග්‍රාම නිලධාරී වසමේද? කොයි දිස්ත්‍රික්කයේද? කොයි පළාතේද? ඒකට ඒ පළාත් සම්බන්ධයෙන් ගත තීරණ මොනවද? ඒ ග්‍රාම නිලධාරී වසම මොනවද හුදකලා කරන්න ඕනේ? මේ සියල්ලම තීරණය වෙන්නේ මේ දෛනිකව මේ සිතියම අප්ඩේට් වුණොත්. ඒක ශේෂ්ඨයේ ඉඳන්ම අප්ඩේට් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිය. නමුත් අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ සතිය ඇතුළත මේ ක්‍රියාවලිය ඉවර විය යුතුයි. ඒ නිසා කනගාටුවෙන් වුණත් ඊයේ දවස්වල අපි විධායක සභාව තුළ මේ සම්බන්ධයෙන් කතා කළා. ඒ නිසා අපි තීරණය කළා මේ ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්තම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන මේ තාක්ෂණික කමිටු වලට සක්‍රීය ලෙස දායකත්වය දැක්වීමෙන් අපි ඉවත් වෙන්න තීරණය කළා. මේ අතර බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 41 දෙනෙකුට COVID-19 වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මීට පෙර හඳුනාගත් ආසාදිතයන් 15 දෙනාද සමග මේ වන විට බොරැල්ල පොලිස් ස්ථානයෙන් වාර්තා වී ඇති ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 56ක්. පොලිස් විශේෂ කාර්ය බලකායේ 56 දෙනෙකුටද මේ වන විට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරියෙකු නිවාඩු ලබා දියතලාව කහගොල්ල ප්‍රදේශයේ පිරි නිවසට පසුගිය 24 වෙනිදා පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කෙරුණා. ඒ අනුව මේ වන විට COVID-19 වෛරසය වැළඳී ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක්. කෙසේ වෙතත් මේ පොලිස් නිලධාරීන් ආසාදිත බවට පත් වෙලා දිනෙන් දින සමහර වෙලාවට මේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. එසේ වැඩි වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවලා තියෙනවා. බැරැක්කවල නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඔවුන් අතරින් කරන PCR පරීක්ෂණ මගින් තමයි මෙම නිලධාරීන් බිහි වෙන්නේ. එසේ නොමැතිව මාර්ගයේ රාජකාරී කරන පොලිස් ස්ථානවල රාජකාරී කරන නිලධාරීන්ගෙන් කිසිවෙකුගෙන් ආසාදිතයින් බිහි වෙන්නේ නැහැ. මේ අතර PCR පරීක්ෂණ වලින් COVID ආසාදිත බවට තහවුරු වූ කඳාන ප්‍රදේශයාවට පදිංචි 27 දෙනෙකු ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. ඊට අමතරව මෙම ප්‍රදේශයේ පදිංචි රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන 6 දෙනෙකුට COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. COVID ආසාදිතයෙකු හමු වූ බවට ලැබුණු පුවතක් සමග తాවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යලි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ආසාදිතයා වාර්තා වූ අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ තුන්වන මහලේ විෂ බීජ හරණ කටයුතු අද දිනේ සිදු වුණා. අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයන් 6 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් දෙදෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු එම කර්මාන්තශාලාවේ සේවකයින් 200කට පමණ PCR පරීක්ෂණ කටයුතු සිදු කළා. අදාළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු తాවකාලිකව නවතා තිබෙනවා.
ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ ආසාදිතයෙකුගේ නිවස පිහිටි ඇලපාත දම්මුළු වන කාවත්ත ප්‍රදේශයේ පවුල් 24ක පුද්ගලයන් 130 දෙනෙකු නිරෝධායනයට යොමු කළා. හැටන් පත්තන ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා බටයින් 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් 30 දෙනා ඊයේ පස්වරුවේ පනාගොඩ යුද හමුදා රෝහල වෙත යොමු කර තිබෙනවා. මේ අතර මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන්ද නව ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර බලපිටිය ආන්දාදුල ප්‍රදේශයේ ධීවරයෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු අමංගල උත්සවයක සූදු ක්‍රීඩාවේ යෙදී ඇති බව හෙළිවීමත් සමග ඔහු හා මත්පැන් පානය කළ සහ සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කෙරුණා. ආසාදිතයාගේ ආශ්‍රිතයන් පිරිසක්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා. පෑලියගොඩින් මාළුගෙනවිත් පොතුහැර කුඩුම්බුව ප්‍රදේශයේ ව්‍යාපාර කළ පුද්ගලයෙක් ඇතුළුව ඔහුගේ පවුලේ සමාජිකයන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් 10 දිනිය නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා. එම පවුලේ සමාජිකයන් ගොස් තිබූ පොතුහැර කුඩුම්බුව රාජ්‍ය බැංකුවක උගස් මධ්‍යස්ථානයේ කළමනාකරණයකටද COVID-19 වැළඳී තිබෙනවා. ඒ අනුව ඇයගේ පවුලේ සමාජිකයන් 30 දෙනෙක් නිරෝධායනයට යොමු කෙරුණා. මේ අතර අබිස්සාවේල්ල සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයෙන් තවත් COVID ආසාදිතයන් 11 දෙනෙකු අද වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ වූවන්ගේ ආශ්‍රිතයන්. එම 11 දෙනා සමග සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව 18ක්. භගවන්තලාව කොටියා ගලවත්ත ප්‍රදේශයේ එකම පවුලේ 30 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ පළමු ආශ්‍රිතයා පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ අයෙක්. මේ අතර නානුවේ දුම්රිය ස්ථානයේ ඉංජිනේරුවරයෙකුගේ බිරිඳට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. COVID-19 ආසාදිත බව තහවුරු වී ඇත්තේ කුරුණෑගල සිට පැමිණ දින කිහිපයක් නාවලපිටියේ රැඳී සිට පිට යාමෙන් පසුවයි. මේ හේතුවෙන් ඇගේ ආශ්‍රිතයන් 5 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ මීට පෙර හඳුනාගත් COVID-19 ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගී වූ දෙදෙනෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණා. පසුගියදා ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID ආසාදිතයින්ගේ ආශ්‍රිතයන්ට සිදු කළ PCR පරීක්ෂණ අනුව අද තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. අද හඳුනාගත් ආසාදිතයන් අතරින් කාන්තාවක් ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක මුදල් අයකැමි ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර ආර්ථික මධ්‍යස්ථාන දීවර වරාය ඇතුළු විවිධ ස්ථාන ආශ්‍රිතව අදත් PCR පරීක්ෂණ සිදු කෙරුණා. මේ අතර දැනට සිදු කරන PCR පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් නොවන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. අපි දින 14ක් යන එක්කෙනෙකුගේ PCR පරීක්ෂණයක් කරන්න නැතුව ගෙදර යවනවා කියන්නේ අවදානමක් දැරීමක්. ඒක කරන්නම වෙන දෙයක් නම් කළ යුතුයි. ඒකට අපිට බාධා කරන්නට බෑ. ඒක කරන්නම වෙන දෙයක් නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක කළා තියෙන්නේ කියන එක අපි දැනට විශ්වාස කරනවා. නමුත් අපි මතක් කරනවා මේ මොහොතේ අපිට ප්‍රතිදේහ පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව සලසලා දුන්නා නම් අද වෙනකොට මූලික රෝහල් දක්වා සෑම රෝහලකම ප්‍රතිදේහ පරීක්ෂණ කරන්නට පුළුවන්. එතකොට මේ PCR පරීක්ෂණය කරන්නේ නැතුව ගෙදර යන කෙනාට අපිට ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඉතාම පහසුවෙන් එයාගේ රෝග තත්ත්වය කොයි අතරද පරිවර්තනය වෙලා තියෙන්නේ කියන එක කියන්න පුළුවන්. නාරහෙම්පිට රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණා. ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ සිට අද උදෑසන 6 දක්වා කාලය තුල ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 220 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. තොගවෙළඳාම සඳහා විවෘත කෙරුණු පිටකොටුව 4 වන හරස්වීදියේ තොගවෙළඳ සැල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අහල් වල ප්‍රශ්නයක් තියෙනවා. මොකද උපරිම සිල්ලර මිලට තමයි තොග වෙළඳ පොළටත් මේ හාල් ගෙනහල්ලා බාන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. ඒ සඳහා අපි ගැසට් නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී. අනිත් සියලුම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හිඟියකින් තොරව ලංකාවටම අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී බඩු බෑම හා පැටවීම සිදු කරන ඒ නාටහම් මහතුරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර යුතු තියෙනවා. විශේෂිත වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. මේ සේවය කරන සෑම ඒ සේවකයෙක්ම PCR පරීක්ෂණයට ලක් කරන්න. ඉදිරි දින කිහිපය තුළදී අනිවාර්යයෙන් මේ අය PCR පරීක්ෂණයට ලක් වෙනවා. පවතින COVID-19 තත්ත්වයත් සමග වසා දැමුණු නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ වන බවට කර තිබූ දැනුවත් කිරීම හේතුවෙන් අද අලුයම් කාලයේ සිටම තොග වෙළඳුන් එහි පැමිණ සිටියා. බොරුවට බිල් දා ලොරිත් දාගෙන වහන දාගෙන ඔය ඉරෙන්න ඕනේ නැහැ නේ. ඉතින් ඉපදේ. ඔයාලටම ලේසියට තමයි මේ කරන්නේ. ඔය තමයි අපිට පැක් එකේ බිල් දාගන්න ඕනේ මේ ඉන්න ඔක්කොම මිනිසුන්ට. ඊට පස්සේ රටක ගන්න ඕනන්නේ. උදෑසන 6න් පසු ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කෙරුණා. නෑ නෑ ලියන්න ඕනේ ඔක්කොම. ඒක ලැබුණා හරිය කට්ටිය. ඇන්තනීජ් පාස් තියෙන කට්ටිය ඉතරයි ගන්නෙ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ වෙනකොට එළවලු කිලෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ආල් මෙට්‍රික් ටන් දෙකකට වැඩි විකුණලා තියෙනවා. තව එමින් යනවා. ඒ නිසා මේක ඉතාම සාර්ථකව පැවැත්වෙමින් යනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල මෙතනින් තොග වශයෙන් ලබා දීලා සිල්ලර වශයෙන් වෙනත් පාර්ශවයක් කරහා ලබා දීමු. ඒ නිසා අද උදේ වැරදීමකින් සිල්ලර වෙළඳාම සඳහා විශාල පිරිසක් ඇවිල්ලා තිබ්බා. අපි එයාගෙන් සමාව ඉල්ලනවා. මොකද මෙතන අපි සිල්ලර වෙළඳාමක් කරන්නේ නැහැ. COVID-19 රෝගීන් වාර්තා වීමත් සමග වසා දැමුණු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වයේ සොයා බැලීම සඳහාද අමාත්‍යවරුන් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අදාළ ආර්ථික මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ වූ වෙළඳුන් 260 දෙනෙකුගේ PCR පරීක්ෂණ හෙට දිනේ සිදු කිරීමෙන් අනතුරුව ලබන සඳුදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා. රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේද පෙරවරු 10ට පමණ විවෘත වුණා. අදාළ මධ්‍යස්ථානයට පැමිණෙන පුද්ගලයන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණ සිටි අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අධීක්ෂණයට ලක්වන අයුරු දක්නට ලැබුණා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම් කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙතර COVID-19 ආසාදිතයින් වාර්තා වීමත් සමග දින 9ක කාලයක් වසා දමා තිබූ 60 මහජන වෙළඳපොලේ කටයුතු අද ආරම්භ වුණා. එම ප්‍රදේශයේ විෂ බීජහරණය කිරීමෙන් අනතුරුවයි. මේ වන විට කෑගල්ලේ පොලිස් බල ප්‍රදේශ 4ක් සහ ගල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා කර ඇති අතර මස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114ක සහ කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. එම ප්‍රදේශවල ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. මේ වන විට හුදකලා කර ඇති හිම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ ආසාදිතයන් කිහිප දෙනෙකු වාර්තා වූ ප්‍රදේශයකට ලොරි රථයකින් පැමිණ එළවලු අලෙවි කරමින් සිටි තිදෙනෙකු ආපසු හරවා යැවීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. අත්‍යවශ්‍ය සේවා පූර්ව ප්‍රදර්ශනය කරමින් කොච්චිකඩේ පෝර්තුවට පොලිස් මාර්ග බාධකයේ අසලදී අනනතකා ධාවනය කිරීමට උත්සාහ කළ වෑන් රථ දෙකක් සහ මෝටර රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තිබී මත්පැන් බෝතල් තුගයක් කොච්චිකඩේ පොලිස් නිලධාරීන් සිය බහරට ගෙන තිබෙනවා. මෙතර COVID-19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ යන සොයා බැලීම සඳහා ප්‍රදේශීය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අම්බලන්තොට නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. අහන්නේදි කතන්දර නැහැ. ගැළීමේ මොකද්ද? ආයතනයේ විසින් ඒ කටයුතු වල අන්තිම ගන්න ඕනේ. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයන් 220ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 2200ක් පමණ වෙනවා ඔක්තෝබර් 4 වෙනිදා ඉඳලා. ඒ වගේම වාහන 340කට ආසන්න සංඛ්‍යාවක් අපි පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 කාලය තුළ වාහන 31ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මුහුණු ආවරණ දුරස්ථභාවයෙන් එම රීතීන් වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයන් 75 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අතර COVID-19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අවශ්‍ය තීන්දුව తీරන ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට බලය පවරා තිබෙනවා. ආර්ථික පුනර්ජීවය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේ කෘෂි කර්මාන්තයට අමතරව කර්මාන්ත පවත්වාගෙන යාම, සෞඛ්‍ය ප්‍රවාහන හා දේවර කටයුතු ආදී අත්‍යවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ තුළ නිරෝධායනය වන පවුල් සඳහා වේලි ආහාර ලබා දීමේ වැඩසටහන මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. මේ සඳහා මිලියන 75ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් ලබා දීලා තිබ්බා. ඒවා ප්‍රාදේශීය ලේකම්වරු හරහා පවුල් 5800කට පමණ මේ වෙනකොට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කළ තිබෙනවා. මේ අතර රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තැපැල් සේවය සමග ඒකාබද්ධව නිවසටම ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙල හෙට සිට යලි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසිල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඒ අනුව ඖෂධ ලබා දීම සිදු කෙරෙන්නේ මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතු නොමැති රෝගීන් වෙතයි. දරිද්‍රතා ආධාර ලබා දීමේ කටයුතු වලින් තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ බැහැරවීම හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසියේ සහයෝගය ඇතිව කොළඹ බල ප්‍රදේශයේ තැපැල් හා උපතැපැල් කාර්යාල 18කදී ප්‍රතිලාභින් 13000කට ගෙවීම් සිදු කරන බව කොළඹ මහනගර සභාව දැනුම් දෙනවා. සෞඛ්‍ය උපමානයන්ට යටත්ව ටෙලිනාට්‍ය
රෝගත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී තිබේදී සෞඛ්‍ය අංශ අදාළ කටයුතු වලට බාධා එල්ල කරන බව පවසමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ දැනට විකාශය වන ටෙලිනාට්‍ය රෝගත කිරීම නතර කිරීමෙන් ඒ සඳහා ඍජුව දායක වී ඇති ශිල්පීන් 4500කගේ පමණ රැකියා අහිමි වනු ඇති බවයි. COVID-19 හමුවේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නට නම් ජනතාව සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් නිසි ලෙස දැනුම්වත් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. කොවිඩ් මර්ධනයට සහයවීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ මඟ පෙන්වීමෙන් සැකසුණු සුවෙන් සිටමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන කාර්යසාධන බලකාය ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී නර්ස් කෙනෙකුට ඇයි හැදෙන්නේ නැත්තේ? ඒගොල්ලෝ වැඩිමත් කොවිඩ් අයත් එක්ක හිටියා හැදෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඉතින් මේක තමයි ඉන්සිස් කරන්න ඕන. හරි විදියට මාස්ක් එක දාගන්න එක, හෝදන එක, ඩිස්ටන්සින් තියාගන්න එක, ඊට අමතරව උණක් හැදුණු ගමන්ම ඒකට ප්‍රිකෝෂන්ස් ගන්න. මේ රට දුවන්න නම් මෙන්න මේවා කරගන්න කියන එක ඒක හරියට තාම මිනිස්සු අතරට ගිහිල්ලා නැහැ. කර්ෆියු දැම්මොත් තමයි ගෙදර ඉන්නේ. එහෙම නැත්නම් එකක්වත් කරන්නේ නැහැ. මම ගෙදර ඉඳලා මෙහාට එනකොට ඇඹුල් දෙනිය හන්දියෙන් එනවා. හැමදාම එතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන. ඊළඟට ඉන්නවා ඉන්දියාප්ප ආප්ප හදලා විකුණන එක. ඊළඟට ඉන්නවා අර වඩේ අරවා මේවා විකුණන කඩයක් තියෙනවා. එළවලු කඩයක් තියෙනවා, මස් කඩයක් තියෙනවා, මාළු කඩයක් තියෙනවා. චූන් පාන් මිනිහෙක් ඉන්නවා. ෂෝට් ඊට්ස් හදලා ගෑනු එක්කෙනෙක්. ඉතින් එයාගේ ගෙදර මං හිතන්නේ ඉස්සරහා චයිනීස් රෝල්ස් හදලා එයා විකුණනවා. දැන් අද එනකොට මේ කෙනෙක්වත් නැහැ. මාසික වේතනයක් අරගෙන මේක කරන හැට ගාණක් නැහැ ලොක්ඩවුන් කරාට කොච්චර. ඒගොල්ලන්ට මාසේ පඩිය එනවනේ. දවස් 10ක් වහලා තියෙනවා කිව්වම ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ දවස් 10න් හම්බ කරපු එක කවර් කරගන්න අවුරුද්දක් යන්න පුළුවන්. ප්‍රෙසිඩන්ට් වුණත්, මිනිස්ටර් වුණත්, දේශපාලඥ වුණත්, ડોක්ටර්ස්ලා වුණත්, මේක පරීක්ෂණ කරන අය වුණත් හැම කෙනෙක්ම මේ ඕවරෝල් පික්චර් එක ගැන සමස්ත මේක අරගෙන ඕන මේක ක්‍රියා කරන්න. අපිට බෑ තනියෙන් එක පැත්තක් විතරක් හිතලා කරන්න. අපිට රටත් ඇරලා තියන්න ඕන. කොවිඩ් පාලනය කරගන්න ඕන. එහෙමනම් අපි මොනවද කළ යුත්තේ කියන එක මේ ඔක්කොම චිත්‍රය හිතේ තියාගෙන තමයි අපි මේව කරන්නට ඕනේ. ඉකොනොමි එක පැත්තෙන්, සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකු ඉම්පැක්ට් එකක් එනවා මේ රටක් වහගෙන ඉන්නීමේ. කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න. කීප දෙනෙක් හරි ඉන්නවනේ මේක පිළිපදින්නේ නැති. ඉතින් ඒක අපි කොහොමද සුපර්වයිස් කරන්නේ? ටෙස්ටිං ටික කරලා, හරියට ට්‍රේසිං ටික කරලා, මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේවා තමයි ඔයගොල්ලෝ පිළිපදින්න ඕනේ කියන එක. එතකොට අපිට පුළුවන් මේ රට ඇරලා සාමාන්‍ය ඒවා ඉස්කෝලා අරින්න මේවා ටික කරගන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුත්තේ. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. නවලක්ස් නව පෑස් නැචරල් සබන් 100% ස්වභාවික සාරයන්ගේ සුවිශේෂ මුසු පෑස් රිච් මොයිස්චර් සමගින් විෂබීජවලින් ආරක්ෂාවක් සමට සුමුතු සත්කාරයක්. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. විවිධ ව්‍යාපෘතිවලට මුවාවී සිදු කරන පරිසර විනාශයන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වනවා. ඉස්සන් ගොවිපලක් ඉදිකිරීමට මුවාවී සිදු කරන කඩොලාන විනාශයක් පිළිබඳ අපට වාර්තා වුණේ මොන්දලම ප්‍රදේශයෙන්. මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විරුතෝඩේ පොලිදිවායල්හි අක්කර 2කට ආසන්න අධිසංවේදී ස්වභාවික කඩුලාන සංරක්ෂිත ප්‍රදේශයක් ආශ්‍රිත මහා වනස්පතීන් ඉවක් බවක් නොමැතිව යාන්ත්‍රික කියත් ආධාරයෙන් බිම හෙලා ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි වුණා. එමගින් ප්‍රදේශයේ ස්වභාවික කඩුලාන පරිසරය විනාශ වී ඇති අයුරුයි මේ. ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත ඉස්සන් පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් මෙම දැවැන්ත පරිසර සංහාරය සිදු කර ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙම වන සංහාරය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු රාජ්‍ය නිලධාරීන් මුනිවත රැකීම බරපතල ගැටලු සහගත තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසනවා. අධික වර්ෂා සමයන් වලදී ඇතිවන ගම් වතුර ආපදා මැඩ පැවැත්වීමට මෙම කඩුලාන පරිසරයෙන් හිමිව ඇත්තේ මනා පිටිවහලක්.
මෙම ස්වභාවික කඩුලාන සම්පත වැනසීම හේතුවෙන් නුදුරේදී උග්‍ර පාරිසරික ගැටලු පැන නැගීමේ අවදානමක් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔය වගේ විනාශයක් කරන්නේ දේශපාලන බලපෑම් අනුව අනිවාර්යයෙන්. මැසින් දාලා කපනකොට නිලධාරි දන්නෙත් නැද්ද? ග්‍රාම සේවක දන්න ගන්නවා අනිවාර්යයෙන්. එතකොට දේශපාලන කට්ටිය ඒ කට්ටිය සම්පූර්ණ දන්නවා විස්තර. ඒ දැනගෙන තමයි මේ වැඩේ කරන්නේ. මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හලාවත අඹ කඳවිල ප්‍රදේශයේ හෙක්ටයාර 40ක ප්‍රදේශයක පිහිටි කඩුලාන වන රක්ෂිතයට කිසියම් පිරිසක් හානි කර ඇති බව වයඹ හඬ පරිසර සංවිධානය චෝදනා කරනවා. ඉස්සෝ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අදහසින් තමයි මේ කඩොලාන විනාශය සිද්ධ වෙන්නේ. තින්නක්කර ඉඩම් වල කඩොලාන සාක විනාශ වෙන බවක් පේනවා. තව පැත්තකින් බදු ඉඩම් වල කඩොලාන සාකේ විනාශ කරන බවක් පේනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත්ව තියෙන භූමි භාගයන්හි මේ කියන කඩොලාන විනාශය සිද්ධ වෙන බව පේනවා. මෙම වන විනාශය සම්බන්ධයෙන් මේ වන විට බැකෝ යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් හලාවත බීට්ටු වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගතද පරිසර සංවිධාන චෝදනා කරන්නේ. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය ප්‍රමාණවත් නොවන බවයි. මේ කඩුලාන පද්ධතිය ආරක්ෂා කරගෙන ඒ වගේම ඉස්සා කර්මාන්තයත් ඔවුන්ට කරගන්න පුළුවන් විදිහට මේ දෙකම ඉදිරියට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයට වැඩ පිළිවෙල සකස් කරලා නැහැ. දැන් රටවටා හිරු. රටවටා හිරු. 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත් කරනු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසරුවේ කතානායක නිල නිවසේදී රැස්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හා එක්ව රඹුක්කන රෝහලට ආරක්ෂක ඇඳුම් සහ මුවාවරණ කට්ටල ලබා දීම අද සිදු කෙරුණා. මේ අතර වරකපොළ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ වෙතද ආරක්ෂක ඇඳුම් සහ මුවාවරණ කට්ටල ලබා දුන්නා. මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා හිරු මාධ්‍ය ජාලයටත් රතු කුරුස සමාජයටත් මේ කරන්න වූ සත්කාරයට. නාතන්ඩි උඩුබද්දාව ප්‍රධාන මාර්ගයේ දුන්කන්නාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මෝටර රථයකට සිදු අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මාරවැල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අනතුර CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අප එළතමුවන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්